ඔන්න එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදයටත් ආවා. දැන් chapter එක පස්වෙනි chapter එක. සාපේක්ෂ නම්‍ය සැපයුමේ ඉතිරි කොටස. කොටස් වශයෙන් ටිකින් ටික හිමින් සංසුන් යමු. එතකොට මේ දැනුම් සම්භාරය බොහොම ශක්තිමත්ව ලබා ගන්න පුළුවන් එතකොට. දන්න දෙයක් තියෙන්නේ ස්ලයිඩ් එකේ. කියවලා බලමු. හොඳයි. පේනවනේ? මම මේ පැත්තට. එතකොට ලේසි නේද? සාපේක්ෂ නම්‍ය සැපයුම. අර කලින් පරිච්ඡේද ඉගෙන ගත්ත දේවල්. තිරස්සක්ෂේ ඍණාන්ත ඛණ්ඩය. මොකක්ද මේ කතන්දරේ තේරුම? මතකනේ තිරස්සක්ෂේ ඍණාන්ත ඛණ්ඩය කියන්නේ මම පුංචි රඳින්න මෙතන සැපියුමක් ඇඳම මෙන්න මේ පැත්තෙන් පටන් ගත්තේ. ඔය තිරස්සක්ෂේ ඍණ. ඒක සිරස්සක්ෂෙත් එක්ක බැලුවා නම් දාන්න ඔහොම ලියලා පෙන්නන්න. පොඩි පතක් කිරීමක් කරේ. පොඩි මතක් කිරීමක් කරේ. ඒක පොඩ්ඩක් අපි දැන් අයින් කරලා ලස්සන දැක්කනේ. ආයෙ පෙන්නනවා. කියවලා බලන්න. තිරස්සක්ෂේ ඍණාන්ත ඛණ්ඩයක් අන්න වඩාත්ම වැදගත් දේ මතක තියාගන්න ඕන. තිරස්සක්ෂේ ඍණාන්ත ඛණ්ඩය. එහෙමනම් ඒක සිරස්සක්ෂේ ධනාන්ත ඛණ්ඩයක් වෙනවා. මෙයා මෙතන ඉන්නවා මේ බලන්න. තිරස්සක්ෂේ ඍණ නම් වමේසක දකුණට ඉහළට යද්දී ඒක සිරස්සක්ෂේ කැපෙන්නේ ධනාගේ කියනවා. සිරස්සක්ෂේ ධනාන්ත ඛණ්ඩය. තිරස්සක්ෂේ ඍණ සිරස්සක්ෂේ ධන ඍණ ධන දෙක වෙනවා. වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්නා සරල රේඛීය සරල එකක් නොවුනොත් මේ සිද්ධිය වෙන්නේ නැහැ. සරල රේඛීය සැපියු වක්‍රයක ඕනෑම ලක්ෂයක නම්‍යතා සංගුණකය එකට වඩා වැඩි. ඕනම ලක්ෂයක එකට වඩා වැඩි නම් ඕනම ලක්ෂ දෙකක් අතරත් ඡාප නම්‍යතාව හැදුවත් එකට වඩා වැඩි වෙන්නම ඕනේ. දැන් බලන්න හිමින් සීරුවේ බොහොම සැර කතාවක් කියනවා. මිල වැඩි වෙන විට මිල වැඩි වෙනවා කියන්නේ මිල ඉහළ යනවා. එහෙනම් සැපියු වක්‍රයත් සැපියු නීතියට අනුව ඉහළට ගමන් කරනවා. මිල වැඩි වන විට සැපියු වක්‍රයේ දිගේ ඉහළට ගමන් ගන්නා විට නම්‍යතා සංගුණකයේ ක්‍රමයෙන් කුඩා වේ. කිටි සටහන් ලියවෙන්න ඕනවා. ඊට පස්සේ මේ වගේ PDF ගෙන්න ගන්න ඕන. මිල වැඩි වන විට සැපියු වක්‍රයේ දිගේ ඉහළට ගමන් ගන්නා විට නම්‍යතා සංගුණකයේ ක්‍රමයෙන් කුඩා වේ. ඒ කොතරම් කුඩා වුවද ඔන්න කියනවා. ඒ කොතරම් කුඩා වුවද එකට වඩා වැඩි අගයකි. ඒ කොතරම් කුඩා වුවද එකට වඩා වැඩි අගයකි. අපි කලින් පියවරවල වගේම මේක තහවුරු කරගනිමු. තහවුරු කරගන්න ඉස්සෙල්ලා අපි මේ කටු සටහන් ටික චුට්ටක් අයින් කරලා අර ටිකත් අයින් කරලා අපි නිදහසේ ඉඩක් හදාගෙන අපිට ඕන තරම් වෙලාව අරගෙන අපි අර නිර්මාණය කරමු. ඔන්න දැන් පන්ති කාමරේ බෝඩ් එක නිදහස් වුණා. white board, black board, interactive board ඕන එකක්. ගණ්ඩ පෑනයි කඩදාසියයි පැන්සලයි කඩදාසියයි කටුසටහනක් අඳිමු මගෙත් එක්ක. ඊට පස්සේ ලස්සනට ඔය කටුවට අඳින හැම එකක්ම සුපිරි විදිහට අඳින්න ඕනි. පුංචි ප්‍රස්තාරයක් ඇඳගම් මිලාක්ෂයයි ප්‍රමාණයක්ෂයයි එක්කලා. සිරස්සක්ෂ මිල. ඊට පස්සේ අපි ගනිමු මෙන්න තිරස්සක්ෂ ප්‍රමාණය. මේ පැත්ත පොඩ්ඩක් තව ඉඩ හදාගමු නේද? මේ පැත්තට වඩා මෙහි දැන් වැදගත්. ඇයි? තිරස්සක්ෂේ ඍණාගයකින් පටන් ගන්න. මේ නදිනවා දැන් සැපියු වක්‍රය. තිරස්සක්ෂේ ඍණ සිරස්සක්ෂේ ධන. ඔය විදිහට තියෙනු නවත්තලා. දැන් ඇඳලා තියෙන්න ඕන මේ වගේ පුරබුහුරි ප්‍රස්තාරය.
මිලක්ෂය ප්‍රමාණයක්ෂය තිරස්සක්ෂයේ ඍණාන්තකණ්ඩයක් සිරස්සක්ෂය ධන. ඍණ ධන ලිව්වේ නැතත් කමක් නෑ දැන්. අපි මේක නම් කරමු. නම් දෙන්න වෙනවා. නම් කරමු ලස්සනට. කොහොමද මෙයාලගේ නම් ටික එන්නේ? ප්‍රයිස් මිල. ඔරිජින් මූල ලක්ෂ්‍ය දැන් සංකේත ඉංග්‍රීසි අකුරු ගැන කියන්නේ. ක්වොන්ටිටි ප්‍රමාණය. මේ තිරස්සක්ෂයේ මුණ ගැහෙන තැනට අකුරක් දෙන්න. මෙතන දැම්ම හදිස් වෙන්න එපා. මං එක ප්‍රවේශයක් පෙන්නලා ඊට පස්සේ එතනට අකුරක් හදලා දීලා කියලා දෙන්නම්. දැන් මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන විදිහේ රූප සටහනක් ඔය ඇඳලා තියෙන්න ඕනේ. මෙන්න රූප සටහන. පේනවා ඒකේ තිරස්සක්ෂයේ ඍණාගයකින් පටන් ගන්න මූල ලක්ෂ්‍යයට වම් පැත්තෙන් තියෙන ඍණාගයන් කියලා අපි දන්නවනේ. වමේ සිර දකුණට ඉහළට ගමන් ගන්න සරල රේඛාවක් බවත් පැහැදිලි. දැන් මොකක්ද කරන්නේ? සැපියුම් වක්‍රය මත කවර හෝ ලක්ෂයක් අපි හඳුනගන්න. අහඹු ලෙස ලක්ෂයක් තෝරගත්තා මෙන්න. පේනවා ඇති නේද? නමක් දෙමු ඒකට. එන් ලක්ෂ්‍ය මේ එන් අකුර ගත්ත දැන් අවස්ථා කීපයක්ම. ඒක නීතියක් නෙමෙයි. කැමති අකුරක් ගන්න. ඔයාගේ නමේ මුල් අකුර ගත්තත් කමක් නෑ. නමේ මුල් අකුරු ගොඩක් තියෙනවා. අර පරම්පරාවේ නමේ නේ. ඒ අකුරු වලි ගන්න. එතකොට ආසයිනේ පුරුදු වෙන්නේ. තමුන්ගේ අකුරු පාරම් ඒවා නීතියක් නෑ. මමත් ඔය එන්නේ ඕන හිතේ හිතන අකුරක් ගන්න. හැබැයි මේ මෙතන මූල ලක්ෂ්‍ය නම් ඕ අකුර කියලා හිතන්න ඔරිජින්. එතන වෙන මොකුත් දාන්න එපා. අනිත් ඕන එකක් ප්‍රශ්නයක් නෑ. ක්වොන්ටිටි ප්‍රයිස් ඒවයි තියෙන්නේ. නම තියෙන්න ඕන හරියට. මේ ලකුණු ඔයා කැමති අකුරු දාන්න. උතන ඉසෙට් දැම්මත් කමක් නෑ. එන් දැම්මත් මොකක්. දැන් උම තිබිලා. දැන් අපි නම්‍යතාව ගණනය කරන සූත්‍රයේ පැත්තක ලියමුකෝ බලන්න ඉස්සෙල්ලා. සැපියුම් නම්‍යතාව. දැන් ලක්ෂයක නම්‍යතාවනි හොයන්නේ. ලක්ෂ නම්‍යතාව සූත්‍රය ලියමු. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P මං කී වතාවක් නම් දැන් මේ සූත්‍ර ලියන්නේ නැද්ද නේද? කී වතාවක් නම් අහගෙන ඉන්නේ නැද්ද? දැන් ඒවා හොඳට පාඩම් නේද? ඔව්. සූත්‍රය පැහැදිලි. දැන් n ලක්ෂයේ නම්‍යතාව තමයි සොයන්නේ. elasticity of supply for point n. ඔය n අකුර ලියලා තියෙන්නේ. පැහැදිලිව ලියන්නම් තව. n කියන ලක්ෂයේ නම්‍යතාව හොයන්නේ. උදව් වෙන්න මට දැන්. මට අවශ්‍යයි n ලක්ෂයේ මිල. මොකක්ද දැන් අපේ ක්‍රමය? දැන් මේ අවස්ථා ගණනාවක් හදලා දැන් අර මුලදී තරම්ම හිමින් සීරුවේ යන්න අවශ්‍ය නැහැ. දැන් වේගෙන් යන්. මොකක්ද n ලක්ෂයේ මිල වෙන්නේ? බලමු. n ලක්ෂයේ මිල. ඇවිල්ලා අහනවා අපි. කීයද ඔයාගේ මිල? එයා කියනවා මෙතනින් අහලා බලන්න. ඔන්න මගේ මිල. හොඳයි. අපි අහන්නම්කෝ. අපිට ප්‍රමාණයක් පෙන්වන්නකෝ කියනවා. ඉතින් පල්ලයට ඇවිල්ලා කියනවා මෙන්න ප්‍රමාණය. මෙච්චරක් ඒකක. ගිහින් බලන්න මනලා බලන්න. අපි වෙන්න බලමු. අපි දෙමු පොඩි සංකේත කිහිපයක් නේද? ඒක හොඳයි. ඔන්න සංකේත. දැන් අපි මෙතෙන්ට අකුරක් ගමු. මෙතෙන්ට අකුරක් ගමු. P ඕන අකුරක් ගන්න පුළුවන්. ඔච්චරයි ඔය ඇති. දැන් ඔයාලා හොඳට ඇහැට ගන්න ත්‍රිකෝණ එක හැඩය. ත්‍රිකෝණ කීපයක් තියෙනවා මෙතන. මෙන්න මෙතන පුංචි ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න විශාල ත්‍රිකෝණයක් තියෙනවා. ANB තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙතනත් අපි අකුරක් ලියමුකෝ. මේ මෙතන කොහෙවත් නැති අකුරක් ලියමුකෝ. අපි Z අකුර ලියුවා. ANZ එතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒකිනුත් මේ ඔප්පු කිරීම කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා එක රටාවක් හොඳට හුරු පුරුදුලා ඉමු. තව රටාවල් වලට යන්න ඉස්සෙල්ලා නැත්නම් ඔය එක රටා ඔක්කොම පටලැවුනහම වෙන වෙනම මෝස්තර පේන්න පටන් ගන්නවා. එක රටාවකට යන එක තීම් එකක්. දැන් පියවර 3ක් මේ විදිහට ගියා. මේ තුන්වෙනි පියවර යන්නේ දෙකක් ගිහිල්ලා ඉවරයි. මොකද්ද? සාපේක්ෂ අනම් මිල්ලුමේදී ඒකීය නම් මිල්ලුමේදී දැන් මේ සාපේක්ෂ නම් මිල්ලුමේදී මේ තහවුරු කිරීම ආයේ මෙහෙම ඉගෙන ගන්න වෙන්නේ නැහැ. එකම අවස්ථාව හොඳින් අහගන්න.
දැන් මම යෝජනා කරන්නේ මෙන්න මේ විශාලම ත්‍රිකෝණයේ ඇහැට ගන්න. ඒකෙන් අපිට දෙන පණිවිඩය තමයි මිල වෙනස් වීමේ සහ ප්‍රමාණය වෙනස් වීමේ අනුපාතයක පෙන්නනවා. මිලේ වෙනස මෙච්චරක්ය ප්‍රමාණය වෙනස මෙච්චරක්ය. මෙන්න මේ තරම් මිලේ වෙනසක් සිද්ධ වුණොතින් ජ්‍යාමිතික හැඩය ගන්න මෙන්න මේකයි ප්‍රමාණයේ වෙනස සැපියුම් වක්‍රයේ අනුක්‍රමණය ඩෙල්ටා Q. එච්චරයි දැන් ගන්න ඕනේ. වෙලාව දෙන්න. ප්‍රස්තාරي ලස්සනට ඇඳ ගන්න. දැන් ඇඳලානේ තියෙන්නේ අකුරු නම් කරන්න. අකුරු නම් කරලත් නේ තියෙන්නේ. ඩෙල්ටා P සහ ඩෙල්ටා Q සඳහන් කරගන්න. පොඩ්ඩක් මම මේවා සීරු මාරු කරගන්න තමයි. හොඳයි. පේනව නේද? සීරු මාරු කරගත්තේ පොඩ්ඩක් මේ පැත්ත ඉඩ හදාගන්නයි. දැන් බලන්න. මේ පැත්තෙන් බලන්න. ප්‍රස්තාරය. ඔන්න දැන් ඔයාලට මේ ප්‍රස්තාරය විතරක් පේනවා බොහොම ලස්සනට. හරි. ඒක දිහා බලලා හොඳට හැට ගන්න. දැන් ප්‍රස්තාරය විතරයි පේන්නේ. හොඳයි. දැන් අපි ගණනය කරමු. අදාළ සංකේත උදව් කරගෙන. බලන්න. දැන් පුරුදු විදියට කියන්නේ n ලක්ෂයේ මිල කියන්නේ කවුද? මේ මිලාක්ෂයේ දිගේ තියෙන දුර. O සිට A දක්වා තියෙන දුර. මේ ටික. ඔන්න. OA. ලියමු. OA. n ලක්ෂයට දාලා මිල. OA. n ලක්ෂයට දාලා ප්‍රමාණය. හොඳට බලන්න. මේ ප්‍රමාණය මනින්නට තියෙන්නේ දැන් මෙතන ඉලක්කම 100 වගේ කීයක් හරි ඉලක්කමක් තිබුණා නම් 100 තිබුණේ කියලා දන්නේ. බිංදුවේ ඉඳලා එතෙන්ට තියෙන දුරනේ. ඒ නිසා දැන් ප්‍රමාණය වෙන්නේ O සිට B දක්වා තියෙන දුර. මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P ට තමයි මේ ත්‍රිකෝණයේ හැඩය අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මෙන්න මේ ප්‍රමාණය ඩෙල්ටා Q මේ ටික ඩෙල්ටා P ගන්න තිබුණා. මේ පුංචි ත්‍රිකෝණේ. එහෙම ගන්න එපා කවදාවත්. මොකද අපි මේ ඍණ පැත්තත් එක්ක යන්නේ නැතුව ඒ විතරක් ඉන්නේ නැතුව මේ සම්පූර්ණ විස්තරය ගමුකෝ. මේ A සිට Q A සිට B දක්වා තියෙන ප්‍රමාණ වෙනස නම් M සිට B දක්වා තියෙන මිලේ වෙනස. දැන් තර්ක කරන්න පුළුවන් ඔයා. එහෙනම් මේ AZ මිලේ වෙනස AN ප්‍රමාණ වෙනස හරියට හරි එහෙමත් රටාවක් තියෙනවා. දැන් එක රටාවකට ගිහින් ඒක හොඳටම හුරු පුරුදු වෙනින් පස්සේ අනිත් රටාවල් අත්හදා බලමු. එහෙනම් දැන් උදව් වෙන්න ඕනේ මට. දැන් ලියලා තියෙන්නේ ඔක්කොම සූත්‍රය දැන් පෙන්නවා. හරි. දැන් අපි මොකද්ද? ප්‍රමාණය වෙනස හොයන්නේ කොහොමද? මේ සම්පූර්ණ ත්‍රිකෝණයේ මේ තිරස් අක්ෂයේ දුර ගන්න A සිට B දක්වා තියෙන සම්පූර්ණ දුර. දැන් මේ දුර මැනලා බලන්නේ. A සිට B දක්වා ටේප් එක තියලා මැනලා බලමු. ටේප් එක තිබ්බා මෙතන. ඇදලා බලුවා ඔන්න මෙන්න මෙච්චරක් තියෙනවා. A සිට B දක්වා ඩෙල්ටා Q. A සිට B. මේ දුර ඩෙල්ටා P මිලේ වෙනස NB. මෙච්චර ප්‍රමාණය වෙනස් වෙන්නේ මෙන්න මෙච්චරක් වෙනස් වෙන්නේ. මේකයි යන්න තියෙන තර්කය. පුරුද්දක් තියෙනවා දැන් පොඩි ඕපදූප කියලා අපි අවස්ථා දෙකකදී. මෙතනක් තියෙන ඕපදූපයක්. මොකක්ද අපි හදාන කතාව? වකට කතාවක් නෙමෙයි ඇත්ත. ඇත්ත ඕපදූපයක්. N සිට B දක්වා තියෙන උස. ඉතින් N සිට B දක්වා තියෙන උස කරකවල බැලුවත් සමානයි කාටද? O සිට A දක්වා අන්න ලියනවා පැත්තකින් අපි මෙහෙම දෙයක් දැක්කා. ඒ දෙන්නම එක වගේ එකම උස. එයා මොකෝ මෙයා මොකෝ NB කිව්වත් එකයි OA කිව්වත් එකම උත්තරේ එන්නේ. එහෙනම් අපි මේ කතන්දරේ පැත්තක ලියලා යමු මෙන්න මෙහෙම. NB සමානයි OA. මම මෙන්න මේක ලිව්වා. N සිට B දක්වා තියෙන උස සමානයි O සිට A දක්වා තියෙන උසට. ඒක හොඳට ආයෙ පාරක් බලන්න. මම පෙන්නනවා ඒක විශේෂ උපක්‍රමයකින්. ඒක හොඳට බලන්න. දැන් ඒක ඔබට හොඳට පෙනෙයි.
හොඳටම පෙනෙයි මේ බලන්න. n සිට b දක්වා තියෙන උස ඔබට පැත්තකින් මේ ලයින් එක දුන්නේ පැහැදිලිව පේන්නේ නැති නිසා නැත්තම් මේ මතම යන්නේ නැතුව ඔන්න ඔය ටික පෙන්වන්නේ හරි. තව පාරක් බලන්න. මෙන්න මිලේ වෙනස මෙන්න මිලේ වෙනස මෙන්න බලන්න. මම හිතාමතාම අවස්ථා කීපයක් පෙන්වන්නේ මිල එච්චර වෙනස් වුණා නම් ඒ NB ට සමානයි A සිට O දක්වා තියෙන උස. තව ඉතින් කියන O සිට A දක්වා තියෙන උස. අන්න ඊ ටික තමයි මේ කිව්වේ NB සමානයි OA. අටි අයින් කරා. දැන් කියන්න මොකක්ද අපිට කියන්න පුළුවන් අලුත් සොයා ගැනීම. එහෙනම් n ලක්ෂයේ නම්‍යතාව සමානයි. ආයේ කතා දෙකක් නැහැ. මොකක්ද? AB බෙදීම NB මතක් වෙනවා ළඟ ඉන්නවා NB වෙනුවට අපිට ලියන්න පුළුවන් කවුද? OA. මෙතන A අකුර තියෙන්නේ හරි. ඕම් ලිව්වා හිට OA. අතන අර A අකුර හිට දැක්කේ නැහැ ඉස්සරහනේ. ඕනියන් කමක් නැහැ. NB සමානයි OA. ඔන්න දෙතුන් වතාවක් දැක්කම තවත් හොඳයි. එහෙනම් AB බෙදීම NB වෙනුවට ගෙනාවා OA. මොකද NB මොකෝ OA මොකෝ දෙන්නම එකයි. එකම වැඩි. එකම උස. එකම උත්තරේ. ප්‍රශ්නයක් නැහැ. NB සමානයි O නිසා NB සමානයි OA නිසා NB සමානයි OA නිසා AB බෙදීම NB වෙනුවට ලිව OA දැන් ඉවරයි. ඊටු ටික ඉක්මනියන් මේ කැලල ගෙනල්ලා කපලා ඇලෙව මෙතනින් OA බෙදීම OB හොඳට අවදි වෙලා බලන්න මොකක්ද අපිට මෙතන පේන්න තියෙන්නේ. චුට්ටක් සීරු මාරු කරලා ගමු කාටවත් හානියක් නොවෙන්න. හොඳයි ඔය ඇති. මෙන්න මේ කොටස බලන්න. බලපුවම තේරෙයි විශේෂත්වයක්. මොකද්ද පේන විශේෂත්වය? මොකද්ද මේ කොටසේ පේන විශේෂත්වය? OA ට OA කැන්සල්. OA ට OA කැපිලා යනවා. ඊතරුනේ කවුද? AB බෙදීම OB. දැන් තර්ක ටිකක් සැරයි. AB බෙදීම OB මෙහි ඉඳ තියෙනවනේ. මෙහෙට ගම්මුද? අපි තව ටිකක් මෙහාට ගමු. දැන් ප්‍රස්ථාරය දැක්කනේ. ඇඳලානේ තියෙන්නේ. ඔය හොඳටම ඇති. ඕ ප්‍රස්ථාරෙත් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඉඩක් තියෙනවා. මේ කියපු කතන්දරේ අවසානයේ අපිට මොකද්ද දීලා තියෙන පණිවිඩේ? අපිට දීලා තියෙන පණිවිඩේ තමයි OA ට OA කැපුණා. සැපියුම් නම්‍යතාව කියන්නේ දැන් කවුද? AB බෙදීම OB. Elasticity of supply to point N. AB බෙදීම OB. කො AB A සිට B දක්වා තියෙන මේ සම්පූර්ණ දුර තමයි AB. මෙන්න බලන්න AB ඩෙල්ටා Q වලින් මම මේ පෙන්න දුරමයි. A සිට B දක්වා තියෙන විශාල දුරක්. දැන් මේ ටික ධන අර ටික ඍණ ධන ඍණ කැපිලා යනවා. එහෙම නෑ. ටේප් එක තියලා ඇදලා බලන්නේ. ටේප් එක තියලා බැලුවාම A සිට B දක්වා තියෙන විශාල දුරක්. ඇයි මම විශාල දුරක් කියන්නේ? ඒ විශාලයි කාට වඩාද? OB ට වඩා. AB වඩා විශාලයි OB. අන්න කතන්දරේ ආව පොයින්ට් එකකට. විශාල දුරක් කුඩා දුරකින් බෙදුවොත් AB තරම් විශාල දුරක්. ඕම් බලන්න. AB තරම් විශාල දුරක් ඊට වඩා අඩු O සිට B දක්වා තියෙන කුඩා දුරකින් බෙදුවොත් ලැබෙන උත්තරේ සැපයුම් නම්‍යතාව elasticity supply වඩා විශාලයි කාට වඩාද? එකට වඩා. ඇයි? මේ AB කියන්නේ
ලවය. OB කියන්නේ හරය. AB කියන ලවය විශාලයි. OB කියන හරයට වඩා. දෙකේ පන්තියේ තුනේ පන්තියේ ඉගෙන ගත්තේ. ලවය විශාලයි නම් හරයට වඩා බෙදුවමෙන් උත්තරේ භාජකේ එමයි සිංහලෙන් කියන වචනේ ඒකට වඩා විශාලයි. එහෙමනම් මේ ක්‍රමය අනුව මේ ඔප්පු කිරීම අනුව පැහැදිලි ප්‍රමාණය අක්ෂී ඍණාගයකින් පටන්ගෙන ඔන්න දැන් මම ලකුණක් දාලා පෙන්නන්නම් ඍණ මිලාක්ෂයේ ධනාක්ෂයක් හරහා ප්‍රමාණය අක්ෂී ඍණ ලකුණකින් ඍණාගයකින් පටන්ගෙන ප්‍රමාණය අක්ෂී ධනාගයක් හරහා වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න මේ සරල රේඛී සැපින් වක්‍ර අපි අහඹල සදාගත්තු n ලක්ෂයේ පවණක් නෙමෙයි nට වඩා ඉහළින් වේවා n ලක්ෂයට වඩා පහළින් වේවා මේ සැපින් වක්‍රය මත කවර ලක්ෂයක නම්‍යතාව ගණනය කළද එම පිළිතුර එකට වඩා වැඩි සාපේක්ෂ නම්‍ය සැපය. මේ පැහැදිලි කිරීම මේ තහවුරු කිරීම මේ ඔප්පු කිරීම ඔබට හරිම ආගන්තුකයි. අලුත් බය වෙන්න එපා. තව අවස්ථා ගණනාවකදී නැවත නැවතත් පැහැදිලි වෙනවා තහවුරු වෙනවා අභ්‍යාස කරද්දී. ඉතින් ඒකටත් ඉඩ තියාගෙන වරක් දෙවරක් කියලා දුන්නයින් පස්සේ අපි පාඩම ඉස්සරහට යමු. ඒවා අලුත් තමයි. ඒවා අලුත් අත්දැකීම්. ජීවිතය ඉගෙන ගන්නවා කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්නවා කියන එකනේ. අලුතෙන් හිතන්න. අපි දන්න තැන නවතින නෙමෙයි ඉන්නේ. අපි ඉහළට යන්න ඕන දිරේට. ඒ නිසා මේවා ආසාවෙන් නිර්මාණශීලීව නැවත නැවතත් මේවා රිපීට් කර කර බලන්න. කෙටි සටහන් හදාගන්න. මේ නිපුණතාවයේ අභ්‍යාස කරද්දී මේවට විශාල ඉඩක්, විශාල බරක්, විශාල වෙලාවක් වින් වෙනවා. ඒ ගැන මතක තියාගන්න. ඔන්න දැන් අපි සාපේක්ෂ නම්‍ය සැපයීමේ අමාරු කොටස ඉවරයි. තහවුරු කරගමු මතකයේ තව පීවර කීපයක්. ඉස්සරහට ස්ලයිඩ් එකක් දෙයක් ගිහින් පූර්ණ නම්‍ය සැපයීමක් බලමු. හොඳයි. අපි මෙතෙන්ට ඇවිල්ලා තින්ද ගියේ කමක් නැහැ. සාපේක්ෂ නම්‍ය සැපයීම වක්‍රයේ දිගේ ඉහළට ගමන් ගන්නා විට කලින් පරිච්ඡේදයේදී අපි කතා කරා. නම්‍යතා සංගුණකයේ ක්‍රමෙන් කුඩා වේ. දැන් මේ ඔප්පු කිරීම අනුව අවසානයේ අපි දැක්කේ මොකක්ද? ඒ කොතරම් කුඩා වුණත් ඉහළට යන්න යන්න කොච්චර කුඩා වුණත් මේ ඔප්පු කිරීම අනුව නිශ්චිතවම එකට වඩා වැඩි. එතනින් ඒ විස්තරේ ඉවර වෙනවා. අපි යමු කලින් අපි මේ හැම දෙයක්ම සාකච්ඡා කරපු තැනක් අතරමඟ තිබුණා. ඒක සම්දිස්ථානයකදී අපි මේ අවස්ථා පහම දැකලා ඔය දැක් මතකද පෙර වැඩ? පියවරින් පියවර නම්‍යතා එක් එක් අවස්ථා සම්බන්ධයෙන් වෙන වෙනම පරිච්ඡේද පිටින් වෙන් කරගත්තා. මෙන්න දැන් ඔය මතක් වෙන මං තොරණේ වගේ පෙන්වන්නේ කැලි කැලි නිමි නිමිපත් වෙවි. මෙන්න ආවදාල තැනට සාපේක්ෂ නම්‍ය සැපයීම. දැන් ඔයාලට මේ පින්තූරේ දැකපු ගමන් හිතෙනවා නම් අපි ඕකනේ අපි මේ විච්චලා දැක්කේ හරිනේ ඇත්තනේ. මේ පින්තූරේ කොහොමද තියෙන්නේ? ප්‍රමාණයක්ෂේ ඍණාගයකින් පටන් ගන්න. ප්‍රමාණයක්ෂේ ඍණාගයක්. ප්‍රමාණයක්ෂේ ඍණ අන්තක්ඛණ්ඩය. මේ මූල ලක්ෂය. මිලාක්ෂයේ ධනාගයක්. වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න. සරල රේඛීය සැපයීම වක්‍රයක්. එහි මිල වැඩි වෙන්න මිල ඉහළ යන්න. සැපයීම ප්‍රමාණය වැඩි වෙයි. වක්‍රයේ දිගේ ඉහළට යයි. ඉහළට යයි නෙමෙයි ඉහළට තමයි යන්නේ. ඉහළට යනවා. එහෙම ඉහළට ගමන් ගන්න තරමට මිල වැඩි වෙන තරමට එක එක උපක්‍රම පාවිච්චි කරමු අපි. මිල ඉහළ යන්න සපයන ප්‍රමාණය වැඩි වෙන්න වක්‍රයේ දිගේ ඉහළට යන්න නම්‍යතා සංගුණකයේ ක්‍රමෙන් පුංචි වෙනවා. මෙහෙම ඩිංග පුංචි වුණාට ඉහළට යන්න උත්තරේ ඩිංග පුංචි වෙනවා. ටික ටික බය හිතෙනවා
මෙහෙම ඩිංග පුංචි වෙලා නැත්තරම නැති වෙද? නෑ. නැති වෙන්නේ ඒ උත්තරේ කොච්චර පුංචි වුණත් කොච්චර කුඩා වුණත් greater than 1 higher than 1 එකට වඩා වැඩි නම් මේ සැපීම. ඒක තමයි මිනිත්තු කීපයකට කලින් අපි ඔප්පු කළේ. දැන් අපි යනවා පූර්ණ නම් මේ සැපීමට මේ chapter එක ඇතුළේම. ඊට පස්සේ අපිට තියෙන වෙලාව අරන් අපි මූල කරුණු ටික සාරාංශ කරලා මේ උප ඒකකය අවසන් කරමු. හරි බලමු. දැන් අපි හොයාගෙන යන් ඔය ඉන්නේ ළඟම යාළුවා පූර්ණ නම් මේ සැපීම. හරි ලේසි. මේක දිහා බලන් මෙයාට පොඩි චරිත සහතිකයක් දෙන්න. මේ පින්තූරේ දිහා බලාගෙන පුංචි චරිත සහතිකයක් දෙන්න. මම නම් කරන්නම් මේකට අදාළ තොරතුරු ටික. මේ බලන්න. ප්‍රයිස් මිල ගණන්. මූල ලක්ෂ්‍ය. සැපි වක්‍රේ ප්‍රමාණය අක්ෂය. විශේෂත්වය මොකක්ද මේ බලන්න. මිල වෙනස් වෙන්නේ නැහැ. ඇත්ත තත්ත්වය ඒකයි. කාටද කියන්න පුළුවන් මේකේ මිල වෙනස් වීම ශුන්‍යයට ආසන්න වෙයි කියලා? ශුන්‍යයට ආසන්නයි කියලාවත් කියන්න පුළුවන්ද? නෑ. මිලේ කිසි වෙනසක් නෑ. මිල නොවෙනස්ව පවතිනවා. මිල ස්ථාවරයි. මේ ඔන්නතන. මිල ස්ථාවරයි. මිලේ කිසි වෙනසක් නෑ. මිල එහෙමම තියෙද්දී සපේන ප්‍රමාණය නම් මොකද වෙන්නේ? සපේන ප්‍රමාණය වෙනස් වෙනවා. මේක ලක්ෂයක්. මේ තව ප්‍රමාණයක්. මේ තව. මිල නොවෙනස්ව තියෙන්නේ. මිල වෙනස් වෙන්නේ නැහැ. නමුත් පේනවා සපේන ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වෙච්ච ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්නත් පුළුවන්. ප්‍රමාණය වැඩි වුණත් අඩු වුණත් මිල ලොක් කරලා තියෙන්නේ. මිල ස්ථාවරයි. නම් පූර්ණ නම් මේ සැපයීම කියන්නේ මිලෙහි වෙනසකින් තොරව. මිලෙහි වෙනසකින් තොරව. සැපයීම ප්‍රමාණය සංවේදී වන తত্ত্বය. මිලෙහි වෙනසකින් තොරව සැපයීම ප්‍රමාණය සංවේදී වෙන తত্ত্বය. මේ සියලු කටුසටහන් ඉවත් කරන ගමන් ප්‍රස්තාරේ තිබිච්ච විදිය බලන්න. මිල වෙනස් වෙන්නේ ප්‍රමාණයන් වෙනස් වෙන්නේ. දැක්කනේ? ඔන්න තිබිච්ච තැනටම ආපුවා. නම් කරමු තව පාරක්. මිල ගණන්, මූල ලක්ෂ්‍ය, ප්‍රමාණ අක්ෂය, සැපයුම මිල ස්ථාවරයි. මිලේ කිසිදු වෙනසකින් තොරව සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා නම් මේ සංවේදීතාවයේ අපරිමිතයි. අපි බලමු හදලා ගානක් මේකට කලිනුත් අභ්‍යාසයක් කරලායි පටන් ගන්නකොටම පටන් ගත්තේ මේ අවස්ථා, මේ සුවිශේෂ අවස්ථා වැඩි වෙන්නේ නැහැ. තව පාරක් අපි බලමු. මෙන්න බලන්න. ඉක්මනින් මිල සපේන ප්‍රමාණය සැපයුම් නම්‍යතාව මම බොහෝම කටුවටම කටුසටහනක් හැටියටම ප්‍රස්තාර දැන් ගන්නවා. එච්චර ලොකු වෙලාවක් ගන්නෑ මේ රූප රාමු සඳහා. ඇයි ඉතින් වෙනසක්වත් නැහැ නෙමිලි. එහෙනම් මිලක් කියන්නේ. හිතලා යවන්න ඔහේ මිලක් මට දැනෙනවා ඇහෙනවා 10යි හොඳයි. මිල වෙනස් වෙන්නේ නැත්නම් ඊළඟ මිලත් රුපියල් 10ම තමයි. සපේන ප්‍රමාණය වෙනස් වෙනවා. ලේසි ඉලක්කම් ගමු 10ට තිබිලා 20 දක්වා වැඩි වුණා. දැන් සැපියුම් නම්‍යතාව හදද්දී මිලේ කිසිම වෙනසක් නැහැ. ශුන්‍යයට ආසන්නවත් නැහැ. ශුන්‍යයට ආසන්නවත් නැහැ. ශුන්‍යම තමයි. මිලේ වෙනස ශුන්‍යයි. නිශ්චිත මිලක්. පැහැදිලිවම ලක්ෂ නම්‍යතාව ගන්න පුළුවන් අවස්ථාව එයාව ගන්න නැත්නම් එයාට පව් එයාට chance එකක් එන්නෙම නැහැ. ගොඩක් වෙලාවට අර මිලේ වෙනස මොන ශුන්‍යයට ආසන්නද 50යි 133යි 125යි 160යි ඒ වගේ ගණන්නේ. මෙතන මොකෝ වෙන්නේ? මිල වෙනස් වෙන්නේ නැහැ. මිල ලොක් වෙලා තියෙන්නේ. මේවා ඉදිරියේදී වෙළඳපොළ ආර්ථිකය තුල කතා කරනවා පැවරුණු මිලක්. ඒ වගේ එක එක විශේෂ නම් දැන් ඒවා හිතන්නවත් එපා. මෙච්චරක් හිතන්න මිලෙහි වෙනසක් නැහැ ඉතින්. ඇත්තනේ.
යථා රූපී ප්‍රකාශයේ මිලේ වෙනසකින් තොරව ඉල්ලුම් ප්‍රමාණය සැපියුම් ප්‍රමාණය වෙනස් වේ. ඉල්ලුමෙත් ඔහොම එකක් දැක්කා. මිලේ වෙනසකින් තොරව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණා නම් පූර්ණ නම්‍ය ඉල්ලුම මිලේ වෙනසකින් තොරව සැපියුම් ප්‍රමාණය වෙනස් වෙද්දී පූර්ණ නම්‍ය සැපයුම හරි. දැන් බලමු. එහෙමනම් නම්‍යතාව ගණනය කරමු. මෙතනදී තා පහසුයි, කිසිම සැක සංකාවක් නැහැ. කිසි වරදක් නැහැ, කිසි දෝෂයක් නැහැ. ලක්ෂ නම්‍යතා ක්‍රමයේම ගම්මු. ලක්ෂ නම්‍යතා ක්‍රමයේම ගම්මු. සූත්‍රයේ මෙතනම ලියමු. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කළා P බෙදීම Q ඉඩ තියෙනවනේ. එතනම ලිව්වා. දැන් හදමු. මිල කීයද? 1000යි. කවදත් 10යි. ඉතින් මිල 10 ලියලා එමු. මිල 10යි දී ප්‍රමාණය 10යි. වැඩි කිරීම ප්‍රමාණය වෙනස 10 ඉඳලා 20ට 10ක්. වැඩි වෙනවා තමයි ධනාගයක්. ලියන්න ඕනේ දැන්. ඔන්න ගිනි විජ්ජුම්බරයක් දැන්. මිලේ වෙනස මොකද වෙන්නේ? වෙනසක් නැහැ. 10ට 10 කැපුණා. හදන්න. 10 බෙදුවා බිඳුවෙන්. කවරාගයක් වේවා බිඳුවෙන් බෙදුවොත් ලැබෙන පිළිතුර අපරිමිතයි, අනන්තයයි, අප්‍රමාණයි, පූර්ණ නම්‍යයි. එහෙමනම් මෙතනදී සැපියුම් නම්‍යතාව අපරිමිතයි. මිලේ වෙනසක් නැහැ. ඒකනේ අපිට අර සැපියුම් වක්‍රයේ කලින් දැක්කේ අපි. මේ බලන්න. මම මේ වගුවේ ගත්තු ඉලක්කම්ම මේකට ආදේශ කළ සාධාරණ ඉෂ්ට කරන්නද? මේ වගුවේ මම මෙතන මිල 10යි ලකුණු කළේ. වගුවේ මිල එතන 10ක් ලකුණු කරපු මම සපේන ප්‍රමාණය 10 සිට 20 දක්වා වැඩි කළා. බොහොම දල වශයෙන් කටුවර රූප සටහන ඇන්දේ. දැන් අපි බලමු නම්‍යතාව හදලා අර කියපු විදියට. තව පාරක් වැඩි වෙන්නේ නැහැ. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කළා. P බෙදීම Q. ඇයි බය නැතුව ලක්ෂ නම්‍යතා ක්‍රමී ගත්තේ? මේ බලන්න මෙතන මිල වෙනස් වෙලා නැහනේ. එම මිලමනේ. මිල 10යි ප්‍රමාණය 10යි පළවෙනි අවස්ථාවේ. ප්‍රමාණය වෙනස 10 ඉඳලා 20ට 10යි. මිලේ වෙනසක් නැහැ බිඳුවයි. 10 බිඳුවෙන් නෙමේ ඕනම ගයක් බිඳුවෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ අපරිමිතයි, පූර්ණ නම්‍යයි. එවැනි අවස්ථා ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. මේක අවස්ථාව නෙමෙයි. ඒව ගැන දිගින් දිගට සාකච්ඡා කරන්න. දැන් සැපයුම් නම්‍යතා සංකල්පය තුල තව ඉවර නැහැ. තව තියෙනවා. මතක් කරමු හැමතිස්සෙම ආවස්සර ගිහලා එන්න ඕන. එතකොටයි අපි කොච්චර දන්නවද අපි දැනුම තහවුරුලා තියෙනවද කියලා දැනෙන්නේ. පූර්ණ අනම්‍ය සැපයුම සංගුණකයේ බිඳුවයි, සංවේතාවයක් නැහැ. මිල අක්ෂර සමාන්තර සරල රේඛාවක් වුණා සැපයුම් වක්‍රය. ඔය ඔක්කොම එක තැන ගෙනලා පෙන්වනවා තව ටිකකින්. සාපේක්ෂ අනම්‍ය සැපයුම. ප්‍රමාණයක්ෂයේ තිරස්සක්ෂයේ ධනාගයකින් පටන් ගත්තේ මොකක්ද? ඒකේ තියෙන විශේෂත්වය වක්‍රයේ දිගේ ඉහළට යන්න නම්‍යතා සංගුණකේ ක්‍රමයෙන් විශාල වෙනවා. ඒ කුපමණ විශාල වුණත් එකට වඩා උත්තරේ අඩුයි. ඊළඟට කතා කරා අංශක 45 කියන මිත්‍යාවත් බැහැර කළ සත්‍ය තත්ත්වය ඉගෙන ගත්තා. මූල ලක්ෂයෙන් පටන් අරන් කවර කෝණයක් හෝ සාදමින් වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න සරල රේඛීය සැපයුම් වක්‍රයේ ඕනෑම ලක්ෂයක නම්‍යතාව එකයි. ඕනම ලක්ෂයක නම්‍යතාව එකයි නම් ඕනම ලක්ෂ දෙකක් අතර ප්‍රදේශික නම්‍යතාවයක් එකයි. අන්න ඒ කීය නම්‍ය සැපයුම ඔප්පු කරා, තහවුරු කරා, පරිච්ඡේද පිටින් ගත්ත අපි ඒවා සඳහා. ඊට මොහොතකට කලින් සාපේක්ෂ නම්‍ය සැපයුම ඉගෙන ගත්තා. ඒ තිරස්සක්ෂයේ කලින් පරිච්ඡේද ඉඳන් ඉන්නේ ඒක. තිරස්සක්ෂයේ ධනාගයක්. තිරස්සක්ෂයේ ධනාගයකින් පටන් අරන් වමේ සිට දකුණට ඉහළට ගමන් ගත්තා. සිරස්සක්ෂි. තිරස්සක්ෂයේ ඍණ, තිරස්සක්ෂයේ ඍණ, තිරස්සක්ෂයේ ඍණාගයකින් පටන් අරන් වමේ සිට දකුණට ඉහළට ගමන් ගත්තා. සිරස්සක්ෂයේ ධනාගයක්. තිරස්සක්ෂයේ ඍණාන්තක්ඛණ්ඩය වමේ සිට දකුණට ඉහළට ගමන් ගත්තා. සිරස්සක්ෂයේ ධනාගයක් හරහා ඒ නම්‍යතා සංගුණකයේ සෑම ලක්ෂයකම එකට වැඩි විශේෂත්වය උනේ තප්පර ගණනාවට කලින් දැක්කා. මිල වැඩි වෙන්න සපේන ප්‍රමාණය වැඩි වෙන්න වක්‍රයේ දිගේ ඉහළට යන්න නම්‍යතා සංගුණකයේ ඩිංග පුංචි වුණා. හැබැයි කොච්චර පුංචි වුණත් අපි ඔප්පු කරලා පෙන්නවා
greater than 1 higher than 1 එකට වැඩි කලින් පරිච්ඡේදයෙන් පටන් අරන් මේ පරිච්ඡේදයක අපි තහවුරු කරා පූර්ණ නම්‍ය සැපීම මිලාක්ෂයට සමාන්තර සරල රේඛාවක් වුණා පූර්ණ අනම්‍ය සැපීමේදී දැන් ප්‍රමාණයක්ෂයට සමාන්තර සරල රේඛාවක් වෙනවා පූර්ණ නම්‍ය සැපීමේදී අර මිලාක්ෂයට සමාන්තර සරල රේඛාවක් කිච්චුවා මතක් කරේ ඒ අන්ත නිතර පටලවෙන්න පුළුවන් සංසන්දනාත්මකව මතක තියාගන්න පූර්ණ නම්ය කියන්නේ ඉල්ලුමේදීත් එහෙමනේ පූර්ණ නම් ඉල්ලුමේදී ප්‍රමාණයක්ෂයට සමාන්තර සරල රේඛාවක් මිල වෙනස් වුණේ නැහැ ප්‍රමාණය වෙනස් වුණා මේ ඉන්නේ මිල වෙනස් වෙන්නේ ප්‍රමාණය වෙනස් වෙනවා සංවේදීතාව අනන්තයි අප්‍රමාණයි අපරිමිතයි නම්මිත අවස්ථා පහම ඉවරටම ඉවරයි ඒ තව හරවස්සනවා අපි දැන් හිමින් යන් ඉස්සරහට මොනවද වෙන්න තියෙන්නේ මේ අවස්ථා සියල්ල අපි පියවරින් පියවර එකින් එක පහු කරපු පිළිවෙලයි ඔය දකින්නේ කොච්චරනම් වැඩ කළාද නේද පරිච්ඡේද ගණනාවක් තුළ මේ සියලු දේවල් අපි ආවරණය කරලා මෙන්න පුංචි මතක් කිරීම මේවා කලින් පැහැදිලිව කියලා දුන්නා ගණන් හැදුවා දැන් ඔක්කොම හදලා ඉවරලා ඔයාලගේ මතකේ තහවුරු වෙන්න කියනවා ලක්ෂ නම්මිතාව සහ ඡාප නම්මිතාව ඉල්ලුමේදීත් ඉගෙන ගත්තා ඒ වගේමයි සැපයුමේදීත් කියවන එක විතරයි මෙතන තියෙන්නේ ගණන් හදලා ඉවරයි දැන් 25ක් 30ක් ගණන් හැදුවා පියවර ගණනාවක් මේ ටෙක්ස්ට් එක කියවන්න නැතුව හිතන්න මොකද්ද ලක්ෂ නම්මිතාව සැපයුම් වක්‍රයේ මත නිශ්චිත ලක්ෂයක මිලේ ශුන්‍යයට ආසන තරම් ඉතා සුළු වෙනසක් සඳහා ගණනය කරන්නේ එහෙනම් ඡාප නම්මිතාව කියන්නේ සැපයුම් වක්‍රයේ යම් ප්‍රදේශයක කොටස් දෙකක් අතර තියෙන දුර ප්‍රදේශයක නම්මිතාවයි සැපයුමේදී ඡාප නම්මිතාව කියන්නේ ඉතා පුළුල් සංකල්පයක් පුළුල් ප්‍රදේශයක් ඡාපයක් ඒරියා එකක් වක්‍රය මත ලක්ෂ කියන්නේ පොයින්ට් යම් නිශ්චිත ලක්ෂයක බලමු දැන් කියවන්න ඒ දන්න දෙයම නෙමෙයිද අකුරු වලින් පෙරලා තියෙන අකුරු වලට පරිවර්තනය කළ වචන වලින් කියවන්න වෙනම ලක්ෂ නම්මිතාව හුදෙක් න්‍යායාත්මකයි සැලකිය යුතු තරම් විශාල මිල වෙනසක් සඳහා සැලකිය යුතු තරම් විශාල මිල වෙනසක් සඳහා සැලකිය යුතු තරම් විශාල මිල වෙනසක් සඳහා අදාළ සැපයුම් නම්මිතාව ගණනය කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ ඡාපා කවුද ඡාප නම්මිතා සංකල්පයයි හරි අපිත් යමු එහෙනම් ඉස්සරහට උදාහරණයක් අත්දකින්න දෙනවා ගණනය කළත් බලන්න මේ එකම වගුවේ තියෙන තොරතුරු වලට පුළුවන් අපිට මිල 10 දී ලක්ෂ නම්මිතාව සොයන්න මිල 20 දී ලක්ෂ නම්මිතාව සොයන්න 10 20 අතර ඡාප නම්මිතාව වෙනම හොයන්න දැන් අපි මෙතනම හදලා බලමු මේ රූප රාමුවම යොදාගෙන පුංචි ඉරක් මෙහෙම හදාගෙන ඔය තියෙන ලස්සනට අපූර්වට ඉද පේනවනේ ඔන්න හොඳින් බලන්න මෙන්න වගුව මතකයි වගුව නැතත් දැන් හදන්න පුළුවන් 10යි 20යි 30යි 60යි ඉලයි ප්‍රමාණයයි මිල රුපියල් 10 දී ලක්ෂ නම්මිතාව අපි ගණනය කරලා බලමු ඔන්න ඔහම තියලා සීරු මාරුවට බලමු දැන් මේ පැත්ත ඉල ගන්න ඕනේ මේ ටික මතකයි පේනවනේ ඕන් දැන් මම ලක්ෂ නම්මිතා සූත්‍රය ලියන්න යන්නේ බලන්න elasticity of supply delta Q over delta P into P over Q ප්‍රමාණය වෙනස බෙදුවා මිලේ වෙනසෙන් වැඩි කරා මිල බෙදීම ප්‍රමාණය පළමු මිල ලෙස අපි ගන්නවා මිල 10 මිල 10 දී ප්‍රමාණය 30යි ප්‍රමාණය වෙනස පහළට ඇවිල්ලා බලමු 30 ඉඳලා 60ට ධන 30ක් ධන ලකුණ ලිව්වේ නෑ අවශ්‍ය නෑ දන්නවද සංගුණකේ ධන ඩෙල්ටා P මිලේ වෙනස 10 ඉඳලා 20ට සුළු කරන්න උත්තරේ 1යි ඒකීය මේක විශේෂ උදාහරණයක් බලමු මිල 20 දී නම්මිතාව කීයද කියලා මිල 20 දී මේ පැත්තේ කොටස වෙනස් වෙන්නේ නැහැ දැන් ගණනය කරන්නේ මේ උත්තරේ තියෙද්දිම අපි ඉඩ කඩ හදාගෙන ඊට පල්ලෙහින් ලියමු ඊළඟ ක්‍රමේ හරි
දැන් මම මිල හැටියට ගන්නේ 10 නෙමෙයි 20 ආපස්සට යන්න වෙන්නේ. මිල 20 දී ප්‍රමාණය 60යි. ප්‍රමාණස 60 ඉඳලා 30ට 30ක් අඩු වුණා. මිල 20 ඉඳලා 10ට 10ක් අඩු වුණා. අවසානයේ මතක තියාගන්න ඍණ බෙදීම ඍණ ලැබෙන උත්තරේ අවසානයේ ධනාගය. ඒවට බය වෙන්න එපා. අර අඩු වෙච්ච ගමන් ඍණ දාපු ගමන් පේනව නැත්නම් මොකද වෙන්නේ ඍණද නෑ. ඍණ බෙදීම ඍණ. ඒතර මේ පැත්තේ වම් පැත්තේ කෑල්ල ඉන්නේ ධනාගය. දැන් සුළු කරන්න 10 2යි 20 2යි. 30ට 1යි 60 2යි. දෙක බෙදීම දෙක උත්තරේ 1යි. සැපියු නම් මිතා විශේෂත්වය මේ ඒ කියනම් මේ සැපියුමයි ගත්තේ උදාහරණේ. තව පොඩ්ඩක් සැරට ඒක දැනෙන්න. දැන් මිල 10 දිත් නම් මිතාව එකක් ආවා. මිල 20 දිත් නම් මිතාව එකක් ආවා. 10 දී 20 දී දෙකේම නම් මිතාව එක වශයෙන් එනවනම් 10 20යි අතර වෙනින් අගයක් එන්න කිසිසේත් හේතුවක් නැහැනේ. ඔන්න චාපනමිතාවේ තියෙන විශේෂ තත්ත්වයන් සැපියුම සම්බන්ධයෙන් ගණනය කරමු සැපියුමේ චාපනම්‍යතාව. මේ ඔහොම හිටපු දෙයින් ඒ කට්ටිය අපි තියාගනිමු. දැන් පුංචි ඉඩක් හදාගමු. ඔය පෙන්නින දේවල් නොපෙන්න දේවල් ඒව වැඩක් නෑ. දැන් අපිට ප්‍රායෝගිකව අපි හිතලා බලලා අවශ්‍ය தත්ත්වයන් විතරක් ගනිමු. 10 20යි 30යි 60යි විතරයි පේන්න ඕනේ. පේනවා මදිනවා උන් තව චුට්ටක් පාලට ගත්තා. මේ ඉඩ ඇති හොඳටම. දැන් මෙතනම දැන් මේ කටුසටහන වගේත් එක්ක යමු. මං හිමින් සිර යනවාට වෙලාව දෙන්න. හොඳයි. දැන් අපි සැපියුම් නම්මිතා සූත්‍රයේ ලියමු මගෙත් එක්ක. චාපනම්මිතා සූත්‍රය ඔන්න හිමින් කියනවා මගෙත් එක්ක ලියන නිසා. yes ඩෙල්ටා q බෙදුව ඩෙල්ටා p චාපනම්මිතාවයි ගන්නේ p1 ධන p2 පේනවා ඇති q1 ධන q2 පැහැදිලි. හදමු. මිල ගණන් දෙකේ එකතුව 10 ධන 20 30යි. ප්‍රමාණයන් දෙකේ එකතුව 30 ධන 60 90යි. ප්‍රමාණ වෙනස දැන් මතකයි. 60 ඉඳලා 30ට 30යි 20 ඉඳලා 10ට 10යි. ඉහළට බැලුවත් පහළට බැලුවත් ප්‍රමාණයේ වෙනස හා මිලේ වෙනස අතර වෙනස එන්නේ මේ විදිහටයි. මේ 10 ඉලක්කම තියෙන්නේ පීනේ නිකන් 16 වගේ නේද ඔය හදිස්සියට ලියද්දි. දැක්කනේ. එමවත් අතපසුින් ඔයාලා තියන්න එපා. 10ට 1යි 3 30ට 1යි 3යි. 3 බෙදුවා 3ෙන් උත්තරේ කීයද? 1යි බලන්නකො මොකද උනේ කියලා. මිල රුපියල් 10 දිත් නම් මෙතාවේ කීයයි සැපයුම. මිල රුපියල් 20 දිත් ඒ කීයයි සැපයුම. මිල 10යි 20යි අතරත් ඒ කීයයි. ලක්ෂයට පංච් කරලා බැලුවත් විදලා බැලුවත් මං කිව්වේ සිදුරු කරලා බැලුවත් මේ ප්‍රදේශයේ කෑල්ල කුට්ටිය පිටින් ගලවලා අරගෙන උඩ දාලා අල්ලලා බැලුවත් සැපයුම වක්‍රේ අදාළ කොටසේ නම් මෙතාව එකයි. එහෙමනම් මේ සැපයුම වක්‍රේ කොයි වගේ වක්‍රයක් වෙන්න ඕනද? හැඩය ඒ මූල ලක්ෂ්‍යරා ගමන් ගන්නා සරල රේඛාවක්මයි. මතක නම් මේ දේවල් මතකට එනවනම් ඒ හොඳටම ඇති. දැන් පොඩ්ඩක් අපේ මූඩ් එක වෙනස් කරගන්න වෙනවා. මෙච්චර වෙලා අපි පරිච්ඡේද ගණනාවක් තුල සැපයුම් නම් මේතාව කතා කරා මේ පස්වෙනි පරිච්ඡේදය. හැබැයි හැම තැනකම ඔයාලා දැක්කේ සරල රේඛීය සැපයුම් වක්‍රයක්. කුතුහලයක් ඉන්නට ඇති. ඉල්ලුමේදීත් අපි ඍජු කෝණාශ්‍රාකාර බහුවල වගේ සරල රේඛීය නොවන සැපයුම් වක්‍රයක් නා. මෙතනෙත් එහෙම වෙන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රාකාර බහුවලය වගේ සරල රේඛීය ඉල්ලුම් වක්‍ර අපි යන්දා. සරල රේඛීය ඉල්ලුම්. සරල රේඛීය නොවන ඉල්ලුම් වක්‍ර. ඉල්ලුමේදී ඒ කියනම ඉල්ලුම කිව්වේ සරල රේඛීය නොවන ඉල්ලුම් වක්‍රයක් අපි දැක්ක ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක්. දැන් මේක බහුවලයක් කියම නෙමේ බහුවලේ ප්‍රතිවිරුද්ධ හැඩයක් නෙමේ මේ ඇඳලා තියෙන්නේ. ඒ පාඩමින් පාඩම නිදා ගන්න වචන වෙනස් වෙනවා. මට දැන් අවශ්‍ය වෙන්නේ අර සරල රේඛාවක් මැත්තේම නැහිලා ඒ ගැනම හිතලා ඔයා තුල හිතේ දැන් පළපදියම් වුණොත් අදහසක් මේ සරල රේඛීය සැපියුම් වක්‍ර විතරයි තියෙන්නේ. එතනින් එහාට සැපියුම් නම් හිතාවේ නැහැ කියලා ඒ එකක්වත් නැති විභාගේ මේ ගැන විතරක් අහන්නත් ඉඩ තියෙනවා. මොකද අපි ඒක අවධානයට යොමු නොකරොත් ඒක අපේ වරදක්. එහෙම අපිට වරද්දන්න විභාගේ ප්‍රශ්න අහන්න පුළුවන්. සිලබස් එකේ මේකත් ඉගෙන ගන්න තියෙනවා. රිලැක්ස්. සංසුන් වෙන්න. හරි ලේසි.
සරල රේඛීය නොවන සැපියුම් වක්‍රයක නම්‍යතාව ගණනය කිරීම මෙච්චරයි. වක්‍ර නම් කරගම් මගෙත් එක්ක අඳින්න මේ වගේ රේඛාවක් සරල රේඛීය නොවන අදාළ තැන් වලට නම් දෙන්න මිලාක්ෂය, මූල ලක්ෂය, ප්‍රමාණයේ අක්ෂය, සැපියුම් වක්‍රය. තප්පර ගහනයි මේක උත්තරයට යන්නේ. දැන් පුංචි පුංචි ජ්‍යාමිතික ක්‍රම තියෙන්නේ. කලබල වෙන්න එපා බලන්න. මෙච්චරයි. මේ ටික දැනගත්තාම හොඳ නැමෙති. මේ සම්බන්ධයෙන් ඊට වඩා තව දුර යන්න පුළුවන්. ඔයාගේ විෂය නිර්දේශ සීමාව ඉක්මවා යන්න එපා. විහිං අපි අමාරු වෙටෙන්න ඕනේ ඕනොට ගැඹුරට ගිහින්. දැන් සරල රේඛීය නොවන සැපියුම් වක්‍රේ ලක්ෂ ගණනාවක් තිබෙනවනේ. නිශ්චිත ලක්ෂයක් අපි හොයාගන්නවා. මෙන්න මෙතනයි නම්‍යතාව සොයන්න ඕනේ කියලා හිතන්න. මේ නම්‍යතාව සෙවිය යුතු ලක්ෂයට ස්පර්ශකයක් අඳිනවා. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න මේ මං ඇඳපු ස්පර්ශකේ ස්පර්ශ වෙච්ච තැන කොතනද කියලා. මගේ ඇහි මිම්ම හැටියට මම පෙන්වන්න මෙන්න මෙතනයි ස්පර්ශ වෙලා තියෙන්නේ. ඔබට රූප රාමුව ඈතට පෙනෙද්දි පුංචියට පෙනෙද්දි ඔය උපකරණ පාවිච්චි කරන උපකරණයත් එක්ක සැපි වක්‍රයේ තියෙන මේ ගේජ් එකයි ස්පර්ශකයේ තියෙන ගේජ් එකයි බලද්දි ඔයාලට පේනවා ලක්ෂ ගණනාවක් ස්පර්ශ වෙනවා වගේ නෑ. එක ලක්ෂයයි මේ වගේ කව් එකක් ස්පර්ශ වෙන්න පුළුවන් ඒක. යාමිතය හරියනවා තේරෙනවනේ. මෙච්චරයි. මෙන්න මෙතන නම් නම්‍යතාව සොයන්න ඔබට අවශ්‍ය වුණේ. එතෙන්ට ස්පර්ශයක් අඳින්න ඉවරයි. ඒ ස්පර්ශකය ස්පර්ශ වෙන්නේ තිරස්සක්ෂයේ ධනාගයක් නම් මෙතන සැපියුම් නම්‍යතාව එකට අඩුයි. ඒ කියන්නේ අර ස්පර්ශකයේ සැපියුම් වක්‍රයේ පිළිබඳ ඉගෙන ගත්තු මුලින් මූලධර්ම වලට ආදේශ කරන්න. ඔබට මතකයි තිරස්සක්ෂයේ ධනාගයකින් පටන් අරන් වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න සරල රේඛීය සැපියුම් වක්‍රයක ඕනම ලක්ෂයක නම්‍යතාවයකට වඩා අඩුයි. අනම්‍යයි. ඒ හින්දා ඔයා මේ වක්‍රය මත යම් ලක්ෂයක් තෝරගත්තනම් අඳින ලද ස්පර්ශකයේ පටන් ගත්තේ තිරස්සක්ෂයේ ධනාගයකින් නම් ඒ අදාළ ලක්ෂයේ නම්‍යතාවයකට වඩා අඩුයි. ඒක නිශ්චිතයි. හරියටම කීයද කියලා ටක් කරලා කියන්න පුළුවන්. ඒක දැන් මේ ස්ටෙප් එකේ හිතන්න එපා. මේ පීවරේ හිතන්න එපා. එහෙම වරොත්තු දෙන්නේ නැහැ. එච්චර දුර යන්න ඕනෙත් නැහැ. නමුත් මම අභ්‍යාසවලදී අවශ්‍ය සාධාරණත්වය දෙන්න ඉෂ්ට කරන්නම්. විභාගේ ප්‍රශ්න ඉන්න තියෙන විදිහ අනුව තර්ක අනුකූලව. මෙච්චරයි මතක තියාගන්න කෙටියෙන් නිවැරදිව. short and sweet මොකක්ද? වක්‍රේ සරල රේඛාවක් නෙමෙයි නා. සැපි වක්‍රේ. සරල රේඛාවක් නෙමෙයි නා. නම්‍යතාව සේතු යම් ලක්ෂයක් තිබේ නම් අදාළ ලක්ෂයට ස්පර්ශකයක් අඳිනවා. ස්පර්ශ වුණේ තිරස්සක්ෂයේ ධනාගයක් නම් ඒ අදාළ ලක්ෂයේ නම්‍යතාව නිශ්චිතවම එකට අඩුයි අනම්‍ය සැපයුමක්. දැන් මම එක තර්ක කරන්න. වම කිව්වොත් දකුණ කියන්න පුළුවන් වගේ left right අන්න ඒ වගේ කියන්න තිරස්සක්ෂ ධනාගයකින් පටන් ගත්තා නම් ස්පර්ශකයේ එකට වඩා නම්‍යතාව අඩු නම් මේ ස්පර්ශකයේ තිරස්සක්ෂයේ ඍණාගයකට ගියා නම් මොකද වෙන්නේ? එහෙනම් නම්‍යතාවයකට වඩා වැඩි. බලමු අපිට ඔප්ෂන්ස් තියෙනවා කොච්චර හරි වට යන්නේ. ඔන්න තව වක්‍රයක්. මාත්‍රිකාව එකමයි. සරල රේඛීය නොවන සැපියුම් වක්‍රයක නම්‍යතාව ගණනය කිරීම. අපි හිතමු අපිට අදාළ ලක්ෂය තිබුණේ මෙන්න මේ හරිය කියලා. ඔන්න මං හිතෙන් අඳිනවා ස්පර්ශකයක් දැන්. ඔන්න අඳිනවා ස්පර්ශකයක්. ඔන්න ස්පර්ශකේ හරි ගියේ නෑ. වෙනින් තැනක් ස්පර්ශුනේ. එතනට අදාළව අපි ස්පර්ශකේ පටන් ගනිමු. ඒතොර ලීසි. ඔන්න ස්පර්ශක දෙකට කරුණා. නමුත් ඔයාලට පේනවා දැන් ඉන්නේ කොතෙන්ද කියන එක මම උපක්‍රමයක් භාවිතා කරලා ස්පර්ශකය අඳින්න. ඔන්න එකනේ. දැන් අදාළ ලක්ෂ්‍ය සමග ස්පර්ශ වෙන රේඛාව ස්පර්ශකයේ ටචින් ලයින් එක මම නැවතුව සිරස්සක්ෂ ධනාගයකින් ඔබ දන්නවා ඒ අකණ්ඩවම ආවොත් එනවා තිරස්සක්ෂේ ඍණාගයකට මෙන්න මේ විදිහට වඩා හුරු බුහුටි ඉදිරිය ලයින් එක අඳිමු අපි.
මෙන්න මෙහි පැත්තෙන් යන්නේ. දැක්කනේ? එහෙනම් අදාළ ලක්ෂයේ ස්පර්ශකයේ තිරස්සක්ෂයේ ඍණාගයකට ආවනම් අනිවාර්යෙන් අදාළ ලක්ෂයේ නම්මිතාව එකට වඩා වැඩි. තිරස්සක්ෂයේ ධනාගයකින් ස්පර්ශ වුණා නම් එකට වඩා අඩුයි. තිරස්සක්ෂයේ ඍණාගයකින් නම් එකට වඩා වැඩි. දැන් තර්ක කරන්න. ඔය ස්පර්ශකයේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන උත්තරේ කායි. මේ කියන දේවල් මං හිතාමතාම තරමක් වේගින් කියනවා. එහෙම කියද්දි තමයි ටක් ටක් ගාලා ඒකේ වෙනස මතක් වෙන්නේ. ඊට පස්සේ හිමින් සීරියස් ස්ලෝ මොෂන් ආය පාරක් මේ කියලා දීලා ප්‍රශ්න උත්තර සාකච්ඡා කරද්දි ඇත්ති වෙන්න වරුසාව වගේ කියලා දෙනවා. දැන් එහෙම තමයි. ඔයාට ඔරොත්තු දෙන සීමාව තමයි ඒ එක අවස්ථාවක ඔළුවට ලෝඩ් කරන්නේ. ඔයාලේ භාෂාවෙන් කියනවා. ඕවර්ලෝඩ් වුණොත් හෙඩේක් නෑ. දැන් මේක රසයට රහට ඉගෙන ගන්න. රස විඳින්න. එහෙමයි විෂයක් ඉගෙන ගන්න ඕනේ. ඔන්න තුන්වෙනි එකක් ආවා. තව එකක් ආවා. මාතෘකාව වරකමයි. දැන් මම ස්පර්ශකයක් අඳිනවා මෙන්න මේ වගේ ස්පර්ශකයක්. මේ බලන්න. මේක හරි ලේසි. ලේසි කියන්නේ ඒක ස්පර්ශ වෙන තැන ගන්න පුළුවන් අපි ගන්න තැනට හරියට වෙනවා එක ලක්ෂයකට. ඕම් බලන්න. දැන් නම්‍යතාව හොයලා තියෙන්නේ මෙන්න මෙතන ලක්ෂයට. ඒ පොඩි තිතක් ලකුණු උනේ වගේ. ඔන්න ඔතෙන්ට. දැන් මේ අදාළ ලක්ෂයට අඳින ලද ස්පර්ශකයේ ඇවිත් මූල ලක්ෂයෙන් නතර වුණේ. ලිය මූල ලක්ෂය නම. මෙන්න අර ලක්ෂය. එහෙනම් දැන් දන්නවා. මූල ලක්ෂයෙන් පටන් ගන්නා ස්පර්ශකයක් නම් ආවේ අදාළ ලක්ෂයේ නම්මිතාව එකයි. තව පාරක් සාරාංශය. තිරස්සක්ෂයේ ධනාගයෙන් නම් ස්පර්ශ වුණේ නම්මිතාව සෙවිතු ලක්ෂයට අදාළ ස්පර්ශකයේ තිරස්සක්ෂයේ ධනාගයකට සිත් වුණා නම් නම්මිතාවයකට වඩා අඩුයි අනම්‍යයි. තිරස්සක්ෂයේ ඍණාගයකට සිත් වුණා නම්මිතාවයකට වැඩි නම්‍යයි. මූල ලක්ෂය හරහා ගියා නම් එකයි ඒකේ නම්යයි. ඒ මතකින් මේකත් තහවුරු කරගන්න. පූර්ණ අනම්‍ය සැපියුම, පූර්ණ නම්‍ය සැපියුම මේ තිරස්සක්ෂයේ ධනාගයකින් ගන්නේ අනම්‍ය සාපේක්ෂ අනම්‍ය සැපියුම. තිරස්සක්ෂයේ ඍණාගයකින් යන්නේ නම්‍ය සාපේක්ෂ නම්‍ය සැපියුම. මූල ලක්ෂ්‍ය හරහා යන්නේ ඒකේ නම්‍ය සැපියුම. මම ඒකේ නම් ලකුණු කරන්න ලකුණු කරමු. නම් ලකුණු කරමු අපිට වෙලාව තියෙන්නේ. මෙන්න මේ විදිහට අදාළ ලකුණු දාමු. මේ ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය මෙතෙන්ට ඒකී ලකුණක් ගමු. ප්‍රමාණයක්ෂය S1 S2 පිළිවෙලකට යන්නේ මම S3 S4 S5 SS නෙමෙයි S5 හරිනේ right. මේ S1 පූර්ණ අනම්‍ය සැපියුම සංගුණකයේ බිඳුවයි. නම්මිතාව ගණනය කළා නම් ඔය අවශ්‍ය නැහැ මෙතනම යන්න. S2 එකට වඩා අඩුයි අනම්‍ය සැපියුම. S3 ඒකීයයි ඒකේ නම්‍ය සැපියුමක්. S4 නම්යයි එකට වඩා වැඩි. S5 අපරිමිතයි. පින්තූරේ දැක්කම යාළුවෝ 5 දෙනා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා පූර්ණ අනම්‍ය නේද ඔයාගේ නම? ඔයා අනම්‍ය සාපේක්ෂ හරි. ඔයා මේ සාපේක්ෂ නම්‍ය අපි නොදන්නවයි. ඔයා අපි දන්නවනේ. මෙන්න ඒකීය නම්‍ය පූර්ණ නම්‍ය. ප්‍රස්ථාරය හැඩේ දැකපු ගමන් ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ නම්‍යතාව කොච්චරද කියන එක. දැන් මේකේ පොඩි සිද්ධාන්තයක් තියෙනවා. මේ පරිච්ඡේදය අවසන් කරන්න. හොඳයි. කියලා අහලා දැන් ඔයගොල්ලෝ සැපියුම් නම්මිතාව පිරෙන්න ඔළුවේ තියෙනවා. ඔළුගෙඩිය පිරලා තියෙන සැපියුම් නම්මිතාව. ඒ පිරලා ඉතිරිලා ගිය සැපියුම් නම්මිතා සංකල්පය තුල තියෙන
විවිධ යෙදුම් අපි සාකච්ඡා කරලා බැලුවොත් අපි ප්‍රධාන වශයෙන් අවස්ථා පහක් දැක්කා. සැපයුම් නම්‍යතාව ශුන්‍යයි, පූර්ණ අනම්‍ය. පූර්ණ අනම්‍ය සැපයුම. මට මේ වචනේ පොඩ්ඩක් ඒක විතර ફોකස් කරන්නකෝ. මම නාම විශේෂණෙ දෙන්නේ පූර්ණ අනම්‍ය. බිඳුවට වඩා විශාල වෙලා සැපයුම් නම්‍යතාවය ඒ එකට වඩා කුඩා වුණා නම් එයා සාපේක්ෂ අනම්‍ය. පූර්ණ අනම්‍ය, සාපේක්ෂ අනම්‍ය. නම්‍යතා සංගුණකය එකක් වුණා නම් අපි එයාට කිව්වා ඒකීය නම්‍ය. ඒකීය නම්‍ය. එකට වඩා වැඩි වෙලා නැවත බලමු. සංගුණකේ ශුන්‍ය වුණා නම් පූර්ණ අනම්‍ය. බිඳුවට වඩා විශාල වෙලා සැපයුම් නම්‍යතාව එකට වඩා අඩු වුණා නම් අපි යාට කිව්වේ සාපේක්ෂව අනම්‍ය. පූර්ණ අනම්‍ය වේවා සාපේක්ෂ අනම්‍ය වේවා ඒ දෙන්නම අනම්‍යයිනේ. අපි චුට්ටක් ඉඩකඩ සීරු මාරු කරගන්නවා. අනම්‍ය අවස්ථා දෙකක් දැක්කා. දැන් බලන්න ඊළඟ මොකක්ද කතන්දරේ? දැන් කියනවා සැපයුම් නම්‍යතාව ඒකීයගේ ගන්න පුළුවන්. එයාට අපි කියන්නේ ඒකීය නම්‍ය. අර නාම විශේෂණේ දාන්න නැතුව මම මේ අන්තිම වචනේ විතරයි ගන්නෙ. ඒකීය නම්‍ය. තව අවස්ථාවක් දැක්කා එකට වඩා වැඩි. හැබැයි සැපයුම් නම්‍යතාව අපරිමිතයට අඩු වුණා සාපේක්ෂ නම්‍ය. එයාට කියන නම්‍ය. අන්තිම අවස්ථාව සැපයුම් නම්‍යතාව අපරිමිතයි පූර්ණ නම්‍ය. ඒකීය නම්‍ය, සාපේක්ෂ නම්‍ය සහ පූර්ණ නම්‍ය. අවසානයේ අපි ආවා වචන දෙකකට. මොනවද මේ වචන දෙක? සැපයුම් නම්‍යතාවයත් අර ඉල්ලුම් නම්‍යතාව වගේම එක්කෝ පූර්ණ වේවා සාපේක්ෂ වේවා එක්කෝ අනම්‍යයි. එහෙම නැත්නම් නම්‍යයි. දැන් මොකද්ද මේ අපි උත්සාහ කරන්නේ දැනගන්න? ඇයි ඉතින් සැපයුම විටක අනම්‍ය වෙන්නේ, තව විටක නම්‍ය වෙන්නේ? ඔන්න විභාගේ ප්‍රශ්නේ අපි කතා කරන අවසන් මිනිත්තු 5-6 වගේ කාලය මේ චැප්ටර් එකේ. දැන් අන්තිම හරිය තමයි ස්පිරිට් එක හොඳට අහගන්න. ඩබල් එකේ අහගන්න ඕනේ. අවධානය දෙගුණ කරලා අහගන්න ඕනේ. මොකාටද මම මේ ඉන්න හදන්නේ කියලා. මේ බලන්න. අපි පොඩ්ඩක් ඉහළට ගියානේ. ඔන්න අපි අදාළ තැනට ආවා. ඔහොම ඉන්න මේ පෙරවැඩ ඔහොම තිබුණු දෙයින්. ඒව ඔක්කොම සුද්ධ පවිත්‍ර ගන්න ගියොත් අපේ කාලේ නාස්තනේ. ඉතින් අපි ඉගෙනගත්තු කරුණු ඉවත් තිබිච්ච දෙයින්. මේ බලන්න. සැපයුම් නම්‍යතා තීරක. සැපයුම නම්‍ය වෙන්න හෝ අනම්‍ය වෙන්න හෝ බලපාන කරුණු මිලයිලුම් නම්‍යතාවෙත් එහෙම තිබුණා. ඉල්ලුම් නම්‍යතාව තරම් ප්‍රභේද ගණනාවක් පුරා හරස් නම්‍යතා, ආදායම් නම්‍යතා කියලා විහිදුනේ නෑනේ. සැපයුම් නම්‍යතාව සැපයුමේ නම් මිල නම්‍යතාවයි. මතකනේ අපි හරස් නම්‍යතාව වෙනම පරිච්ඡේදයක්, ආදායම් නම්‍යතාව වෙනම පරිච්ඡේදයක් කියන ගත්තා. ඉල්ලුමේදී මිල නම්‍යතාව වෙන. සැපයුමේදී තියෙන්නේ සැපයුමේ මිල නම්‍යතාව විතරයි ඔයාලට ඉගෙන ගන්න. ඇයි බහන්න එක සැපයුම නම්‍ය හෝ අනම්‍ය වෙන්නේ? ඊට බලපාන කරුණු මොනවද? සාධක සංචලනය කිරීමේ හැකියාව. හැකියාව පහසු වෙන තරමට සාධක සංචලනය කිරීමට වැඩියෙන් ඉඩකඩ තියෙන තරමට මේ මිල වෙනස් වීමට සංවේදීව සැපයුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්.
හැකියාව වැඩි වෙන තරමට සැපීම නම්යයි එනම් තර්ක කරන්න. සාධක සංචලනය අපහසු නම් අසීරු නම් ඒ කල නොහැකි නම් කල නොහැකි තරමට මිල වෙනස් වෙද්දී සපේන ප්‍රමාණය වෙනස් කරන්න බෑ අනම්‍යයි. මේ පැටර්න් එකෙන් එක පැටර්න් එකක් මතක තියාගන්න. පැටර්න් දෙකෙන් එකක්. වැඩි අඩුයි දෙකෙන් එකක් මතක තියාගන්න අනිත් එක තර්ක කරන්න. සංචලතාවයේ වැඩි නම් සැපීම නම්‍යයි. සංචලනය කිරීමේ අවස්ථා අඩු නම් සැපීම නම්‍යයි. භාණ්ඩේ ස්වභාවය. එතනදි කියන්නේ ඊ භාණ්ඩය වෙනුවට තවත් වෙනත් විකල්ප භාණ්ඩ ගොඩාක් තියෙනවා නම් අදාළ භාණ්ඩයේ මිල වැඩි වුණාම වෙනත් භාණ්ඩ නිපදවන එක නවත්තලා මේ මිල වැඩි වෙච්ච භාණ්ඩයේ විතර සැපයුම් කරුව ඇදී එනවා. සයි භාණ්ඩයට විකල්ප වශයෙන් ඒ භාණ්ඩයේ නිපදවන්න යොදා ගන්න අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවන භාණ්ඩ තව ගොඩාක් තියෙනවා නම් අදාළ භාණ්ඩයේ මිල වැඩි වෙද්දී අර අමුද්‍රව්‍ය යොදලා නිපදවන අනිකුත් භාණ්ඩ නිපදවපු හැම සැපයුම් කරුවෙක්ම ඒක නතර කරලා මිල වැඩි වෙච්ච භාණ්ඩයට මාරු වෙනවා. එහෙනම් භාණ්ඩයේ ස්වභාවයෙන්ම ඒ සඳහා යොදන අමුද්‍රව්‍ය යොදා තව තවත් බොහෝ භාණ්ඩ නිපදවිය හැකි ස්වභාවයේ භාණ්ඩයක් නම් සැපයුම නම්යයි. ඒක විටක පොත්වල සඳහන් වෙනවා ආදේශක වැඩි වෙන තරමට කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඒකයි අර මිලිරු නම්මිතාවේ කියන ආදේශක නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අදාළ භාණ්ඩය. දැන් අපි හිතමු පාන් පිටි වලින් පාන් හදන්නේ. පිටි වලින් පාන් විතරක් නෙමෙයි තව කැවිලි જાති ගොඩක් හදන කේක් හදන්න පුළුවන්, බනිස් හදන්න පුළුවන්, රොටි හදන්න පුළුවන්, පිට්ටු හදන්න පුළුවන්, ඉන්දියාප්ප හදන්න පුළුවන්, ආප්ප හදන්න පුළුවන් ඕන එකක්. පාන් පිටි වලින්. මේ ගම් එකෙන් හදන්න පුළුවන් නේ කෑම જાති ගොඩක්. පාප්ප හදන්න පුළුවන්. ඒතර පාන් මිල වැඩි වෙනකොට අර පාප්ප හදපු, ආප්ප හදපු, රොටි හදපු, පිට්ටු හදපු, ඉන්දියාප්ප හදපු, බනිස් හදපු එක එක જાති බනිස් තියෙනවා. ඒ ඔක්කොම සැපීම් කරුවෝ ඒ වෙනුවට පාන් මිල වැඩි වීම වාසි නම් පාන් සපයන්න පෙළඹෙනවා. අන්න ඒතර ස්වභාවය අනුව වෙනත් භාණ්ඩ වලින් ඇදී එනවා. පාන් වල සැපීම නම්යයි. එහෙම ස්වභාවයක් නෙමෙයි නම් තියෙන්නේ අදාළ අමුද්‍රව්‍ය වලින් වෙනත් විකල්ප නිපදවන්න බැරි වෙන තරමට සැපීම අනම්‍යයි. තුන්වෙනි කාරණේ. තුග පවත්වා ගැනීමේ හැකියාව. ගබඩා පහසුකම්, කල් තබා ගැනීමේ පහසුකම් වශයෙන් විශාල තුග එක්රැස් කර ගන්නට පුළුවන් නම් මිල වැඩි වෙනකොට වැඩි වැඩියෙන් සපයන්න පුළුවන්. සාපේක්ෂ ලාභදායීත්වය වැඩි වැඩියෙන් උපයන පෙළඹවීම තුළ සැපීම නම්යයි එතකොට. එහෙම තුග තියාගන්න අමාරු නම් ඉක්මනින් නරක වෙන භාණ්ඩ නම් ගබඩා පහසුකම් නැත්නම් මිල වැඩි වෙච්චලාක වැඩිපුර විකුණන්න කියලා තියාගන්න විදියක් නැහැ. සැපීම අනම්‍යයි. අන්තිම කාරණාව. මිල වෙනස් වීම හේතුවෙන් සැපීම වෙනස් කිරීමට ගතවන කාලය ගොඩක් කල් ගත වෙන භාණ්ඩයක් නම් නිපදවන්න යලකන්නේ අස් වෙන්න ගත්තාම ආපහු අස් වෙන්නේ මහ කන්නේනේ. ඒ වගේ සමහරක් වෙලාවට දිගු කාල පරාසයක් යනවා මේ ওই කෘෂිකාර්මික භාණ්ඩවල වගේ සැපීම අස්වැන්න පළදා ලබා ගන්න. එතකොට මොකද වෙන්නේ? කාලේ වැඩි නම් ඉක්මනින් නිපදවලා දෙන්න බැයි නම් මිල වැඩි උනායි කියලා වැඩියෙන් සපයන විදියක් නැහැ. සැපීම අනම්‍යයි. නමුත් ඉක්මනින් නිපදවන්න පුළුවන් නම් මිල වැඩි වෙච්ච ගමන් සංවේදී වෙනවා. වහ තවත් බාන්න නිපදවනවා. ඒතර සාධක සංචලතාවයක් පහසු නම් අමුද්‍රව්‍ය වල ස්වභාවයත් අදාළ භාණ්ඩයට ගැලපෙනවා නම් තොගත් විශාල වශයෙන් පවත්වා ගන්නත් පුළුවන් නම් ඉක්මනින් මේදී සපයන්නට නිපදවන්න හැකියාවක් ලැබෙනවා නම් අන්න සැපීම නම්යයි. නමුත් ඉක්මනින් කෙටි කාලයක් තුල සපයන්න පුළුවන් නම් සැපීම නම්යයි. විශාල කාලයක් ගත වෙනවා නම් ඉල්ලුවට දෙන්න විදියක් නැහැ. සැපීම අනම්‍යයි. මේ කරුණු ගැන විස්තරාත්මකව එක එකක් සම්බන්ධයෙන් නිබන්ධනයේ PDF ගොනුවේ විශාල වශයෙන් පැහැදිලි කිරීම කරලා තියෙනවා. නැවත අපි අභ්‍යාසවලදී ඒවට දැඩි අවධානයක් යොමු කරනවා. දැන් හොඳටම ප්‍රමාණවත්
ඔබට සැපියුම් නම්‍යතාව සම්බන්ධයෙන් උගන්වපු විෂය කරුණු. ඒක අපිට පරිච්ඡේද 5ක් දක්වා යන්න සිද්ධ වුණේ අර සැපියුම් නම්‍යතාව අර වක්‍රේ ජ්‍යාමිතික හැඩය අපි තිරස්සක්ෂේ ඍණාගයකින්ද මූල ලක්ෂයෙන්ද තිරස්සක්ෂේ ධනාගයකින්ද පටන් ගන්න කියන කොටස උගන්වන්නම සැලකිය යුතු වෙලාවක් ගත්තා කිසි තැනක කිසි කෙනෙක් කිසි විටක ඒක පැහැදිලිව උගන්වන්නේ නැති නිසා අන්න ඒ අඩුව අපි පුරවලා සම්පූර්ණ පැකේජ් එක 100ක් කවර් කරා. complete perfectly complete syllabus එකේ අදාළ කරුණු 100%ම සාකච්ඡා කරලා ඉවරයි. මෙතනින් එහාට සැපියුම් නම්‍යතාව ගැන නැවත අපිට කතා කරන්න උනොත් වෙන්නේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරද්දී. එහෙමනම් අපි මේ 2.9 තමයි සාකච්ඡා කළේ. නිපුණතා අංක 2.9 උපකොටස සාකච්ඡා කරේ. ඊළඟට මුණ ගැහෙනවා 2.10 උපේකකයේදී. ඉක්මනින් 2 ඉවර වෙනවා දෙවෙනි නිපුණතාවය. 2.11 2.12 එතනින් 2 ඉවරයි. එහෙනම් මේ අපි හිටියේ 2.9 මතකයිනේ. 2.9 අපි නැවත මුණ ගැහෙන්නේ 2.10. ඔබට ජය.